අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත් මෑණියන් වහන්සේ, පින්වත්නි, අද මං අදහස් කරන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ටිකක් කියා දෙන්න. හැබැයි ඊට කලින් දහම් අවවාදයක් කරන්න ඕනේ. ඒ තමයි අපි හරියට කතා කරනවනේ ඉවසීම ගැන. ඉවසීම ගැන අපි කතා වෙනවනේ. ආන්නේ ඉවසීම ඕනේ අපි අහන දේ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි අහන දේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා තේරෙන්න නම් අහපු ගමන් ගිලින්න එපා. අහපු ගමන් ගිලිනවා කියන්නේ ඉවසීම නෑ කියන එක. මම උදාහරණයක් කියන්නම්. මම මේ ඉවසීම බලන්න සිහියෙන් අහන්නේ බලන්න මං අපේම ස්ථානක කිව්ව දන්නවද සිද්ධියක් කියලා ඇහුවා. මොකද්ද? මහරජින උපන්නේ ලංකාවේ කිව්වා. අනේ සාදු කිව්වනේ. එහෙනම් එතන සිහි බුද්ධියෙන් ඇව්වේ නැහැ. මහරජින ලංකාවේ උපන්නේ. ඒක බොරුවක්ද ඇත්තක්ද? ඒක කියපු ගමන් සාදු කිව්වනේ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? අහනදී කල්පනාවෙන් ඇස්වේ නැහැ. ඒකේ විපාක දැන් මට දුක මේ පුංචි දරුවෝ පේනකට අනාගතයේ ධර්මයේ නාමයෙන් එක එකව අහන්න ලැබෙනවා. දැන් තියෙනවා ඒක. එතකොට බලන්න දැන් මේ වාඩි වෙලා ඉන්නවා අහගෙන ඉන්නවා අහන ඕනෑම එකක් අනුමෝදන් වෙන්න ලෑස්තිනේ. හරිද ක්‍රමී? වැරදි. ලංකාවේ බුදුන් පහළ වුණා කියනවා. එතකොට තේරුම් නැද්ද අපේ මේ ආස පුළුවන් හොලන බොරුවක් නොවේ කියන එකද හිතුනේ? හැබැයිවත්ද? ආනේකයි. අනාගතයේ කිව්වොත් කිරිබත්ගොඩ කියන්නේ සුජාතා කිරිපිඬු දීප ගම. ඒ කියන එක පිළිගන්නවානේ. කොණ්ඩසාලිලු මහමායා දේවීන් වහන්සේගේ ගම දේවදහනුවර. එතකොට මේවා පිළිගත්තොත් කවුරු හරි මම මේ ධර්මය අහන්න ඉස්සෙල්ලා සිහියෙන් සිටීම ගැන මේ කියන්නේ. එතකොට යා මුලාවෙන් මුලාවටපත් වෙන්නේ නැද්ද? මුලාව දැන් මම කිව්වොත් මම රහත්. එතකොට පිරිස අනේ සාදු කියයි ඔක්කොමට නාස්ලනුව ගියා. ඇයි එහෙනම් මම එහෙම කළේ මොකද්ද? නාස්ලනුව දැමීම. තමන් ගාව මොන හරි ගුණයක් තියෙනවා නම් ඒක පුද්ගලික එකක්. දැන් ඔබේ ගාව මොන හරි ගුණයක් තියෙනවා කියමු. දැන් ඔබ පුරුදු වුණා කියමු ජීවිත කාලය තුල ඉවසන්න. ඕක මේ අනුන්ට කියන එකක්ද තමන් ගාව පුරුදු කර යුතු එකක්ද? තමන් ගාව පුරුදු කරපු එකක්. අනුන්ගෙන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඔබ කිව්වොත් දරුවනි අම්මා ඉවසනවා සලකපන්. එතකොට එහෙනම් එයාගේ බලාපොරොත්තුව මොකද්ද? ඉවසීමෙන් ලාභ ප්‍රයෝජනෙ ගන්න. ඒක පිරිහීම. ඒක මොකද්ද?
ගුණය කියන එක පුද්ගලික එකක්. මලක සුවඳ ඒ මලට අයිති එකක්. ඒ මලේ හැබැයි සුවඳක් තිබේ නම් මල කෑ ගහන්න ඕනේද? මම සුවඳයි කිය කියා. මල කෑ ගහන්න ඕනේද? මං සුවඳයි කිය කිය කෑ ගහන එකද මලේ කාර්යය? මල පාඩුවේ ඉන්න එකද? මොකක්ද ඒකේ හරි එක? මල පාඩුවේ ඉන්නවා. මල සුවඳ නම් මලේ පැණි තිබේ නම් ඒ අමුතුවෙන් දඟලන්න දෙයක් නෑ. මං එහෙම කිව්වේ හරි මෝඩයි මේ රටේ මිනිස්සු. ලැජ්ජයි මට නම්. ලංකාවේ බුදුන් උපන්නා කියව ගමන් ටොක්ක්ක් කනින්න කවුරුත් හිටියේ නෑ නේ මේ බොරු නොකිය හිටින් කියලා. සාදු කිව්වනේ. මම කිව්වේ මහරජින මෙහි උපන්නා කියව ගමන් සාදු කිව්වනේ. ඒ කියන්නේ සිහියෙන් නෙමෙයි අහගෙන ඉන්නේ. මන් දවසක් කිව්වා ආයිමත් එකක්. පින්වත්නි දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළුවා කිව්වා. වායන් නැහුණා සාදු කිව්වා කියලා. එතකොට මොකද්ද මේ ලැජ්ජ නැද්ද අපිට? මොකද්ද මේ? සිහියෙන් තොරව නේද ඉන්නේ එතකොට. සිහියෙන් තොර වෙන්න කෙනාව ඕන විදියට මුලා කරන්න පුළුවන්. ඕන විදියට මුලා කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ උපන්නා කියන කතාව අහස පොළව නුහුලන අසත්‍යයක්. ඒකට මම ඔබට උපමාවක් කියන්නම්. නෝනක් කෙනෙක් මාත් ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වෙලා හිටියා අවුරුදු 10ක්. ඔන්න යාළු වෙලා බැන්දා. දුකේ පුතුගේ හම්බ වුණා. ටික කාලයක් ගියාම දැන් ඔන්න නෝන භාවනා වැඩසටහන් වලට යන්න ගත්තා. ඔන්න ඊට පස්සේ එතනින් කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න උගන්වන්නේ නැහැ. ධර්මයේ සරණ යන්න උගන්වන්නෙත් නැහැ. ශ්‍රාවක සංඝයා සරණ යන්න උගන්වන්නෙත් නැහැ. නෝනින් අහන්න උගන්වන්නෙත් නැහැ. ඒ ගියපු හාමුදුරුවෝ මෙයාට මාර්ගඵල දුන්නා. ඔන්න ඉස්සෙල්ලාම පළවෙනි ගොලිය ගිල්ලා. මොකද්ද දැන් නෝනා හිතන් ඉන්නේ මොකන්ද? මං දැන් සෝවාන් වුණා. මේ සමාධිය ගැන මොකුත් දන්නේ නැති කෙනෙකුට රවට්ටන්න බැරිද? හරියට රවට්ටන්න පුළුවන්. මං ඒකනේ දෙන්නෙත් ඒවා. මං රවට්ටන්න කැමති නෑ. එතකොට එයා ගිහින් කියනවා අන්න අර ස්වාමීන් වහන්සේ රාත් වෙලා ධ්‍යාන ලැබුණා. ඒ කාටවත් කියන්න එපා. මම සෝවා. ඊට පස්සේ දැන් ඔන්න ගෙදර ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මහත්තයාට කියන මහත්තයා දැන් මං සාමාන්‍ය පුතජන කෙනෙක් නෙමෙයි කියනවා. ඊට පස්සේ දැන් මහත්තයත් බය වුණා. දැන් ඇයි ගෙදර පාලනේ මෙයා ඇල්ලුවා දැන්. දැන් මහත්තයවත් කන්ට්‍රෝල් එකට ගත්තා. සෝවාන් කී. ඊට පස්සේ කියනවා මහත්තයා මට ඥාන පහළ වෙලා දැන් තියෙන්නේ. දැන් මහත්තයා වැඳගෙන ඉන්නවා නෝනට බයට. ඊට පස්සේ කියනවා දැන් එතකොට සෝවාන් වෙලා ඊළඟට පටිසම්භිදත් ලැබලා අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන. ඊට පස්සේ කියනවා මහත්තයා දන්නවයි මහා පෘථිවියෙම ඉන්න ප්‍රඥාවන්ත ගෑණි කියලා මාව නාසයකෙන් තෝරලා. නාසයකේ තියෙන තරු බලන්ට. නාසා තියෙන ග්‍රහලෝක බලන්ට. මිනිස්සුන්ගේ ප්‍රඥාව බලන මිම්මක් ඒකුන් ගාව නැහැ. දැන් මහත්තයා තවත් වැඳගෙන ඉන්නවා. දැන් මේ ඔක්කොම කියනකොට බිරිඳගේ දැන් බිරිඳ බලාපොරොත්තු වෙන ඒවා කිය මොකද්ද? එයා කියන කාරණේ හරි කියලා අනිත් අයට ඊට පස්සේ කියන මහත්තයා මට තව කාරණයක් අවබෝධ වුණා. ඇත්ත මහත්තයා ඔයා නෙමෙයි. මහත්තයා කල්පනා කරනවා ඈ ඇත්ත මහත්තයා මන් නෙමෙයි. එතකොට අවුරුදු 10ක් අපි ඉතින් පෙම් දෙඩුවන්නේ. දැන් මේ දරුවෝත් ඉන්නවන්නේ. නෑ අලප ගෙදර ඉන්නේ. ඒ වගේ තමයි මම රහත් පටිසම්භිදා ලැබලා නාසයකින් කියනවා නුවණක්කාරයා මං බුදුන් උපන්නේ දඹදිව නෙමෙයි. ඒ જાතියේ කතාවක්. ඊට පස්සේ මහත් දැන් ගෙදර සතුටින් කෑවා බිව්වා මෙතෙක් කල්. තියෙන දියක් බෙදාගෙන සන්තෝෂෙන් කාලා හිටියා. එදා ඉඳලා එක්කිනාට එක්කිනා සම්ඩු සරවල් අල්ල ගන්නවාද නැද්ද? මහත්තයා කියනවා නෑ මමයි යෝදී මමයි මිනිහා කියනවා. නෝනා කියනවා නෑ මට අවබෝධ වුණා වෙන කෙනෙක්. ඒ වගේ කතාවක් නේ ඔය යන්නේ. ඊට පස්සේ නෝනාගේ නංගි කියනවා හා එහෙම කියන්න එපා මහත්තයා.
මේකේ ඇත්තක් ඇති. වැටහිලා. මේකේ ඇත්තක් ඇති. මොකද මේ නෝනව පිළිගන්නවා ඩොක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, උගත්තු ඔක්කොම මෙයා හරි කියනවා. දැන් යන්නේ එහෙම කතාවක් නේද? ඒකට තමයි කියන්නේ අහන දේ සිහියෙන් ඇසුවේ නැත්තම් අවුලෙන් අවුලට පත් වෙනවා. ඊට පස්සේ නෝනා කියන්න ගන්නවා මහත්තයා අපි අහලා තියෙන වචන පාලි වචන වැරදි. අනිත්‍ය කියන එක වැරදි. ඕක නෙමෙයි අනිත්‍ය. අනිච්ච. ඒකට මම උදාහරණ දැන් පාලි විතරක් කොන්න පාලි වලට සිංහල අර්ථ දෙනවා. එතනින් නවත්තන්නේ නෝනා. නෝනා කියනවා අපි දන්නේ ඉංග්‍රීසිත් වැරදි. එතන නෝනා කියනවා එහෙනම් හරියට කියපන්. එතකොට දැන් බලන්න compassion අපි හිතන් හිටිය අනුකම්පාව කියලානේ. compassion කියන්නේ අනුකම්පාව නෙවෙයි. com කියන්නේ වරෙන්. passion කියන්නේ මොස්තරේට හැඩට වරෙන් කියන එකයි. අන්න එහෙමයි මේ කාලේ රහත් කියන අය පාලි තෝරන්නේ. එතකොට මිනිස්සු සාදු කියනවා මේ අර්ථ වැටහිලා. ආන් එහෙම එකක් මේ රටේ යනවා. පටිච්ච සමුප්පාද කියන්නේ පටිහිච්ච වෙලාලු. පටි කියන්නේ බෙල්ට්ලු. ඊට පස්සේ කියනවා ධ්‍යාන අභිඥා ලබනකට බඩිලියත් යනවලු. අහලා නැද්ද මෙව්වා? අහලා තියෙනවා. ඒක තමයි. එහෙනම් මොලේ තිබුණේ කොයි පැත්තේද? දැන් මම මේවා ඔබට කියන්නේ මම කටින් හදපුවා නෙමෙයි මේ රටේ දහස් ගණන් වට වෙලා අනුමෝදන් වෙවි යහන අධර්මය. එතකොට සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ භූතාවේශිකී. ඔයගොල්ලන්ට හම්බ වෙලා නැති වෙටි. ඒකට කියනවා මේ අහලා තියෙනද මෙන්න මේ නම සද්ධර්ම පුණ්ඩරීක කියන නම. සද්ධර්ම පුණ්ඩරීක කියන මහායාන සූත්‍රයක්. ඒ සූත්‍රය ඉන්දියාවේ හාමුදුරුවෝ තනිකරම ලිව්වේ අමනුස්ස ආවේශිකින්. ඒ සූත්‍රය කියනවා දැන් සංස්කෘත භාෂාවෙන් එක තියෙන දැන් ඉංග්‍රීසියෙන් තියෙන එක ලෝටස් සූත්‍ර කියලා. ඒක කියනවා බුදුරජාණන් වහන්සේ රජගහ නුවරදී පිරිනමන පාන්න ඉස්සෙල්ලා මේ සියලුම සක්වල බෝධිසත්වරු එකතු කළා රහතුන් එකතු කළා කිව්වලු. භාග්‍යතුන් වහන්සේ කිව්වලු මේ අවුරුදු 45ක් මුළුල්ලේ මම දේශනා කරපුවා අදින් පස්සේ කැන්සල්. අදින් පස්සේ මම මේ කියන එක තමයි හරි. අද ඒක තමයි අදහන්නේ ජපානයේ. ඒක තමයි අදහන්නේ කොරියාවේ. ඒක තමයි අදහන්නේ වියට්නාමේ. ඒක තමයි අදහන්නේ ටිබෙටේ. කොහොම අදහන්නේ අධර්මී. සිංහල පරිවර්තනක් තියෙනවා. ඒක තමයි බෝධිසත්වරු අවලෝකිතේශ්වරෝගිකේ සමයන් ඔක්කොම තියෙන ඕකේ. ඒ ඔක්කොම බොරු. ඒ ඔක්කොම භූතාවේශ. ඊළඟට බහලා තියෙනවද නාගර්ජුන කියලා හාමුදුර කෙනෙක් ගැන ඉන්දියාවේ හිටියේ. එයා බණ කියන්න ගියාලු. බණ කියන්න ගියාම දැක්කලු බණට ආපු අයගෙන් දෙන්නෙක් කෙරෝලෙන් පොළවේ ගිලිනවා. ඊට පස්සේ අනෙක් දවසේ කල්පනාවෙන් හිටියලු. ඊළඟ දවසෙත් බණ අහන්න ඇවිල්ලා. අඳුනගෙන ඇවිල්ලා අඬ ගහලා ඕගොල්ලෝ කවුද කියලා. අපි නාග ලෝකෙන් ආවේ. එන්න කිව්වා අපි කොහෙන්ද ආවේ? නාග ලෝකෙන් ආවේ. ඊට පස්සේ ඇහුවා නාග ලෝකේ ධර්මයේ තියෙනවද කියලා. ඔව් ධර්ම තියෙනවා. කියලා කිව්වා. නාග ලෝකේ ධර්මයේ තියෙන්න පුළුවන්ද? බෑ. නාග ලෝකේ ආйти තිරිසන් අපායට. ඒකේ ධර්මයේ නෑ. ඊට පස්සේ කිව්වා එහෙනම් නාග රජුරුවන්ගෙන් අහගෙන එන්න නාග ලෝකේ නාගයෝ කරන්නේ ධාතු වඳින එක. ධාතු වඳිනවා, ධාතු ආරක්ෂා කරනවා. එහෙම කර කර ඒකෙන් අත්මිදීම ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. නයි නාග ලෝකේ. නාග ලෝකේ එක නායකටවත් ධර්මය අවබෝධ කරන්නට බෑ. එතකොට අර නාගර්ජුන කියන හාමුදුරුවන්ගේ කලින් නම ශ්‍රීමාන්. එතකොට ඒ නාගර්ජුන හාමුදුරුවෝ කියනවා මට බැරිද නාග ලෝකේ විස්තරය අහගන්න. අපි නාග රජුරුවන්ගෙන් අහන්නම්. අහගෙන ඇවිල්ලා ඔබ වහන්සේට කියන්නම්කෝ කිව්වා. ඊට පහුදා නාගරජ මේ ඇවිල්ලා කිව්වා නාග රජුරු ඔබ වහන්සේට ආරාධනා කරා. ඕන්න මෙයා මොනියම් ක්‍රමයකින් හරි නාග ලෝකෙට ගියා. දැන් බුදු කෙනෙකුගේ ධර්මයක් දැන් මේ භික්ෂුව අහන්නේ කාගෙන්ද? නයින්ගෙන්. නයින්ගෙන් අහගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙට මෙන්න දින ශ්ලෝක ලක්ෂය. ඒකේ නම ප්‍රඥා පාරමිතා. ප්‍රඥාව අහලකවත් නැහැ. වාදයක් තියෙන්නේ ශූන්‍යතාවාද කියලා. අන්තිමට ප්‍රඥා පාරමිතාව කියන එක ලියලා එයා කියන ඔක්කොම ශූන්‍යයි.
සංසාරය කියලා එකක් නැහැ. ඒක ශූන්‍යයි. සංසාරයක් නැත්තම් නිර්වාණයකුත් නැහැ කිව්වා. ආන් ඒක තමයි ප්‍රඥා පාරමිතාවේ සාරි. ඕව තමයි මහයන් ඔක්කොම අදහන්නේ. එතන මේ බේගල්ද නැද්ද? බේගල්. අමනුෂ්‍ය ඉන්නේ ගැටද නැද්ද? ආන් ඒ වගේ ගැටයක් තමයි ලංකාවේ බුදුන් උපන්නා කියන එකත්. අමනුෂ්‍යන්ගේ ගැටයක්. මේවා සත්‍යයි කියලා පිළිගත්තොත් ඒ සියලු දෙනා යෝනිසෝ මනසිකාරී ගෑවිලාවක් නැති අය. ඒ නිසා මම ඔබට මේ දහම් අවවාදයක් හැටියට කිව්වේ අහපු ගමන් කලබල වෙන්න එපා තීරණය ගන්න. ඒක ඇත්තද කියලා එකපාරට ගිලින්න එපා. ගෙවල් දොරවල් අවුල් වෙන්නේ නැද්ද ওই જાති කතා නිසා? බොරු කේලම්. ගෙදර හොඳ මිනිස්සු අවුල් වෙන්නේ නැද්ද? ඊළඟ මම අහලා තියෙනවා එක ගෙදරක හුරතලයට ඇති කළා කියලා මුගටියෙක්. දවසක් ඒ ගෙදර අම්මා පුංචි බබාව වතුර බේසමේ තියලා මොකක් හෝ කාරණයකට ගෙදරින් පිට ගිහිල්ලා. දැන් අම්මා එනකොට කටේ ලේ හලාගෙන මුගටිය එනවා ගේ ඉස්සරහන්. ගෙන් එළියට එනවා. ඒතර අම්මා එකපාරට හිතුවා අයියෝ මගේ දරුවා මේ මුගටියා කාලා තමයි කියලා. අම්මා එතන තිබිච්චම පොල්ලෙන් ගහලා මුගටියා මැරුවා. මරලා ගිහිල්ලා බලනකොට ළමයාත් ලස්සනට සෙල්ලම් කර කර ඉන්නවා. ළමයා දෂ්ට කරන්න ආපු නාගයවයි මුගටියා කාලා තියෙන්නේ. අම්මා දුක් වුණා. අනේ මම වැරදි තීරණයක් ගත්තා කියලා. ඒ වගේ ලංකාවේ බුදුන් උපන්නා කියන අයට නිරේ ගිහිල්ලා දුක් විඳින්න වෙයි. අනේ මම වැරදි දහමක් ඇසුවා. ඒකේ විපාක මට ලැබුණා. ඊළඟට අනිත්‍යයි කිය දුක්ඛයි අනාත්මයි කියන එක බොරු. ඕකට මේ අර්ථය කියලා වැරදි බණ අහන අය නිරේ ගිහිල්ලා පසුතැවෙන්න වෙයි. අනේ මට වැරදුනා. මම ධර්මයක් කියලා අධර්මයක් සරණ ගියා කියලා. ඊට පස්සේ අරහාඳුරුනේ මට කිව්වේ මේක. අරහාඳුරුනේ මට කිව්වේ මේක කියලා යම රජුරුවන්ගෙන් බේරුමක් නැහැ. ඇයි? ඒ ඔක්කොම අයිති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට අභූතෙන් චෝදනා කිරීමටයි. භාග්‍යවතුන් වහන්සේට අභූතෙන් චෝදනා කරොත් නිරියනවා. ඒක අම්ම කෙනෙක් 40 අවුරුද්දක් රුවන්වැලි සෑයේ සිල් අරගෙන රුවන්වැලි සෑය මළුවේ මාස්පතා 40 අවුරුද්දක් සිල් අරගෙන හැමදෑම රැට රුවන්වැලි සෑයේ නවතිනවා මේ අම්මා. දැන් ඔන්න මේ අම්මා අසනීප වෙලා මේ අම්මා මරණයටපත් වුණා. එතකොට දරුවෝ හිතුවා අපේ අම්මා අවුරුදු 40ක් සිල් අරන්. ගෙදර කට්ටිය හිතුවා දැන් ඉතින් අම්මා හොඳ තැනක යන්න ඇති. දෙවියෙක් වෙන්න ඇති කියලා හිතුවා. ටික දවසක් ගියේ අම්මා වැහුණා දුවට. ඇවිල්ලා කිව්වා අනේ දුවේ මම ප්‍රේතියක්. බඩ පිංගන්ට බෑ මම ප්‍රේතියක් කිව්වා. දුව ඇහුවා. ඇයි අම්මා රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා 40 අවුරුද්ද සිල් ගත්තානේ. අනේ පුතේ මං සිල් ගත්තා තමයි. මං රැට නිදිය ගනිද්දී රුවන්වැලි මහා සෑයට පස්සහරුවලා නිදාගත්තේ. මට ඒක විපාක දුන්නා ඉස්සර වෙලා කිව්වා. රුවන්වැලි මහා සෑයට පස්සහරුවලා බුදිය ගත්ත එකට යා ප්‍රේත ලෝකෙ ගියා නම් භාග්‍යතුන් වහන්සේ උපන් තැනට ගරහනකොට බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නා කිය අමු බොරු කොටසක් ඒක අනුමෝදන් වෙලා මම මේ ඇත්ත කියන එකට අපිටත් බයිනවා. බැනපුවා ඒකට මොකද? අපේ යුතුයකම තමයි ඇත්ත කීම. ආරව ඔක්කොම කියන්නේ සත්‍යේ නාමයෙන් මහවන්ති තියෙන අරකේ තියෙන මේකේ තියෙන කිය අමු බේගල්. ඒකට කියන්නේ භූතාවේශ කියලා. භූතාවේශය ඇහුනම බේරෙන්න බෑ. මොකද ඒක හසුරන්නේ මායя. නිරේ ගිහිල්ලා මිසක් නවතින්නේ නැහැ. මම මේ ඔබට කියන්නේ පරිස්සම් වෙන්නයි. මොකද සමහර දෙමාපියෝ ඒ මිසදිටුව දරුවන්ටත් දෙනවා. අන්න ඒවත් අනුමෝදන් කරලා පිළිහිටවන. සුද්ධ ඇල්ලුවා මේ අපේ මෝඩකම. සුද්ධෝ මොහන්තිරම් පට්ටම් දීලා අන් දෙක වගේ තියෙන පනාවක් ගැස්සෙව ඔළුව පිටිපස්සෙන්. එතකොට පින්තෝරේ ගත්තාම ඉන්නේ මීහරක. කොහොමද සුද්ධෝ අඳපු ඇන්තිල්ල? ඉස්සර මං හිතුවා සුද්ධෝ හරිය අසාධාරණ වැඩක් කළේ කියලා. දැන් නම් හිතෙන්නේ සුද්ධෝ හරි කියලා.
ඇයි මීහරක්ෙක්වත් එච්චර මෝඩ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න ඕගොල්ලන්ගේ අතින් කවුරු හරි පිළි අරගෙන මේ වැරද්ද වෙලා නම් රුවන්වැලි මහසෑයට යන්න. ඕගොල්ලෝ මොකටකමට ඕගොල්ලන්ගේ අතින් එහෙම එකක් වුණා නම් අනේ හැබෑවත්ද බුදුරජාන් වහන්සේ උපන්නේ එහෙනම් මෙහෙ නොවේ හරි යගිනි කියලා මෝඩකමට ඒ වගේ ඒවා කියවුවනම් දෙඩෙව්වනම් අන් අයව සමාදම් කරුවනම් ඒ ඔක්කොම භයානක අකුසල් ආර්ය උපවාද. දැක්කනි ආරාම පස්සහරුගෙන බුදියන් ඉඳලා වෙච්චදී මහා සෑයට ගිහිල්ලා මහා සෑය පැදකුණු කරලා වන්දනා කරලා කියා හිටින්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ ඉන්දියාවේ උපන්න ඒක සත්‍යයි. ලුම්බිනියේ උපන්න ඊළඟට බුද්ධ ගයාවේ බුද්ධත්වයට පත් වුණා. බර්ණැස දහම් දෙසුවා. කුසිනාරාවේ පිරුණම් පෑ ඔක්කොම ඉන්දියාවේ තමයි තිබුණේ. අනේ අපිට මේ මුලා වෙච්ච කෙනෙක් කියලා මේ මෝඩකමින් රැවටිලා මේක පිළි අරන් හිටියා දන්නේ නැතිකමට ඒ නිසා කුසල් සිද්ධ වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කොට වදාළ ත්‍රිලක්ෂණයට මං ගැරෙව්වා මේක වැරදි කියලා. පරිසම්පාදින මගේ අතින් ගැරහින් වුණා. අනේ මට සමාව වෙන්න කියලා සමාව ගන්න මහසෑයෙන්. සමාව නොගෙන හිටියොත් මරණින් මත්තේ නිරේ උපදිනවා. ආයේ මනුස්ස ලෝකෙට එනකොට බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන්නේ නැති. බෝධියක් ඇස් දෙකට දකින්න නැති. මහා සෑයක සුළඟවත් නැති. අප්‍රිකානු නයිජීරියා වගේ රටවල් වල ගිල උපදී. අන්න එතෙන්ද තමයි යන්න හදන්නේ. මට මේවා කියන්න සිද්ධ වුණේ අනුකම්පාව නිසා. මොකද මෝඩ කොල්ල කුරුට්ටු ඉන්නවා. ඒ කොල්ල කුරුට්ටන්ටයි ඔය ඔළුව අවුල් වෙච්ච පිරිසක් ඉන්නවා. හැම දෙයක්ම මෙහෙ කියලා හිතාගෙන ඉන්න. මාන්න තුනක් තියෙනවනේ. මොනවද මාන්න තුන? සෙය්‍යමාන. සෙය්‍යමාන කියන්නේ අපි තමයි උතුම් කියන එක. ඒක මාන්නයක්. ඊළඟ එක මොකද්ද? සාදිසමාන. අපි ඔක්කොම එකයි කියන එක. ඒකත් මාන්නයක්. ඊළඟ එක හීනමානේ. අපිට මුකුත් නැහැ කියන එක. මේ තුනෙන් කොටසක් ඉන්නවා අපිට මුකුත් නැහැ කිය. ඒ අය වැටෙන්නේ හීනමානෙට. අපි ඔක්කොම එකයි කියන කොටසක්. ඒ අය වැටෙන්නේ සාදිසමානට. අපි තමයි සුපිරි ඉන්නවා. ඒ අය වැටෙන්නේ සෙය්‍යමානට. ඔක්කොම ඉන්නේ අවිද්‍යාවේ. සත්‍ය ළඟට ඉන්නේ ඔක්කොම අවිද්‍යාව. ධර්ම මාර්ගය යනවා නම් යා සත්‍යයට ලඟ වෙනවා නම් ওই මාන ප්‍රහාණය වෙනවා. යම් කිසි කෙනෙක් රහත් වෙනවා නම් රහත් ඵලයට පත් වෙනකොට මේ මාන නිරුද්ධ වෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ නිසා පින්වත්නි අපිට මේ දැන් තියෙන தත්ත්වය මත දැන් මේ ඔය මගපල රැල්ලයි ඔය බුදුරජාණන් වහන්සේ මේ උපන්නා කියන රැල්ලයි අනිත් ත්‍රිලක්ෂණයට විරුද්ධව මේ ධර්මයේ කිය මං කිව්වේ අර ඒකට මතක ජන පයිනැපල් පයින් ගිහින් ඇපල් කනවා. ඒ වගේ මතක තියාගන්න මෙන්න මේ විදිහටයි මේගොල්ලෝ බණ තෝරන්නේ කියලා. ඒ විදිහට තමයි පාලි වලට සිංහල දාන්නේ. එතකොට ඒක නොදන්න මිනිස්සු අහු වෙනවා. අහු වෙන්නේ නොදන්න මිනිස්සු නෙමෙයි. අහපු ගමන් ගිලින මිනිස්සු. ඒකට පාවිච්චි කරන එකක් තමයි හොඳට බලන්න පින්වත්නි අපි අහන්න ඉස්සෙල්ලා පුද්ගලයෙක් ගැන අපිට විශේෂ වර්ණනාවක් අහන්න ලැබුණොත් මෙයා මහා උගතෙක්. මෙයා විශාරදෙක්. මෙයා PhD 10ක් ගහපු එක්කෙනෙක්. මෙයා භාෂා ගොඩාක් දන්නවා. එතකොට මිනිස්සු පෙළඹෙන්නේ නැද්ද මෙයා කියන එක සැලකිය යුතුයි කියලා. ඒක ඒ උගත්කම යාගේ පුද්ගලික කාරණයක්. ඒක යාගේ කීමත් එක්ක පටලව ගැනීම වැරදි. ඒ වැරදි තමයි ඉතිහාසයේ දිගට උනේ. ඒ නිසා පින්වත්නි දැන් මම මේ කියපේකේ සාරාංශය මතක් කරන්නද? අහන දේ සම්බන්ධින් තීරණ ගන්න කලබල වෙන්න එපා. අහන දෙයක් සම්බන්ධින් තීරණයක් ගන්න කලබල වෙන්න එපා. හරියට නුවණ පාවිච්චි කරන්න නම් අහන දේ ගැන එක පාට පිළිගන්න අපි ගියොත් විශාල අවුලකට වැටෙනවා. භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම කල්පනා කළ යුතු එකක්. භාවනා කරන කෙනෙකුට ඕන තරම් හිතට ඇති වෙන්න පුළුවන් දැන් Taman අවබෝධ වුණා, වැටහුණා. පොඩි සමාධියක් තුනක් මේක ධානයක් කී එක එකම හිතට එනවා. එකක්වත් ගන්න එපා. මේ හිත හරි මායාකාරී.
අද වැඩිපුර අමාරු වැටිලා තියෙන්නේ ඒ අය. ඉතින් ඒ නිසා මම මේ ඔබට කිව්වේ ඒ අමාරු වැටෙන අය දැක්කම දුකයි මේ අත් දෙකේ නැතිකම සාපයක් වෙලා ජීවිතේට. ඊළඟට නුවණින් මෙනෙහි නොකිරීම සාපයක් වෙලා. බොරු මායාවක රැවටිලා ජීවිතයට සාපයක් කරගෙන තියෙන අවබෝධයක් නෙමෙයි ඒක. ඉතින් ඒ නිසා පින්වත්නි දැන් මම ඔබට මතක් කරන්නම් මම ආපහු මං කිව්වා මේ කරුණවලදී අවවාදයක් කළා මොකද්ද? යම් කිසි කාරණයක් ඇහුවොත් අහපු එක දෙවරක් හිතන්න. එක පාට ගන්නට එපා. දැන් මම ඔබට කියන්නම් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය මොකද්ද? අරහං කියන්නේ රාග, ද්වේෂ, මෝහ තමන්ගේ සිතෙන් නැති කළා. ඒ අරහං කියන්නේ. මම මේ අරහං ගුණය පොඩ්ඩක් ඔබට හිතන්න සලසන්න මේම. දැන් අපේ රටේ එක එක දෙවිවරු ඉන්නවනේ. ගමේ ගොඩේ දෙවිවරු ඉන්නවා. ගම්බාර දෙවිවරු ඉන්නවා. සූනියල්ලා ඉන්නවා. ඊළඟට එක එක ඉන්දියාවෙන් ආපු දෙවිවරු ඉන්නවා. අපි මෙහෙම කියමු. ඔන්න අපි දෙවි කෙනෙකුට එහෙම කෙනෙකුට පානක් තියෙනවා. පාන පත්තු කරනවා. එතකොට මේ පාන පත්තු කරලා අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ මොනවද? අපි කිය මෙහෙම ඉල්ලනවා කියලා ආරස්සාව. ඔන්න එක. ඊළඟට මොකක්ද ඉල්ලන්නේ? ලෙඩ දුක් අඩු කරලා දෙන්න. දෙක. ඊළඟ මොකක්ද ඉල්ලන්නේ? දියුණුව ඉල්ලනවා. හැබැයි සමහරට මේ ඉල්ලන දේවල් එයාට දෙන්න බෑ. හැබැයි ඒ කෙනාට පහන තියලා පින් දිනකට වැඳගෙන ඉන්නකොට ඒ කෙනාට හට ගන්නවා ඒ පහන තියෙන කෙනා කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? බැඳීම. මොකද හටගන්නේ? බැඳීම. ඒක රාගය. එතකොට තමන් පහන තිබ්බේ විතරාගී කෙනෙක්ටද රාගයෙන් යුක්ත කෙනෙකුටද? සරාගී කෙනෙක්ට. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට රාගෙ තියෙනවා නම් ද්වේෂ නැද්ද? ද්වේෂ තියෙනවා. දැන් මෙයාට හිතෙනවා මට වැඩක් නැහැ මේ පහන තියලා. එහෙම නැත්නම් මෙයාට පහන තිබ්බම මෙයා වෙන කොයි හරි ගිහිල්ලා ඉන්නවා. ඉඳලා මහන්සියෙන් ඇවිල්ලා නිදා ගන්නවා පහන තියන්න අමතක වෙනවා. ඔන්න දැන් එයාට මොකද්ද උනේ? පහන තියන්න අමතක වුණා. දැන් අර පහන බලාපොරොත්තුෙන් සරාගී සිතෙන් අමනුෂ්‍යය ඉන්නව එතනට ඇවිල්ලා. පහන නැහැ. අනේ පවුනේ මහන්සි වෙලානේ. එහෙනම් අද නිකන් එමු. කියලා අමනුෂ්‍යය එහෙම ඉඳීද කිපෙයිද? කිපෙනවා. කිපිලා ඇවිල්ලා පණිවිඩය දෙනවා. ඇයි පහන තිබ්බේ නැත්තේ? කියලා බෙල්ල මිරිකනවා. ඔන්න තැති අරගෙන නැගිටිනවා. අනේ මට පහන තියන්න බැරි වුණා. දැන් පිහිට පතාගෙන ගියපු තැනින් නේද බය එන්නේ. පිහිට ඉල්ලගෙන ගියපු තැනින් තමයි බය එන්නේ. ඊට පස්සේ දැන් කලින් පිහිට ඉල්ලුවේ. දැන් ඒකට තව එකක් එකතු වුණා. මොකද්ද? බය. ඊට පස්සේ ඒක තේනකොට ඊට පස්සේ දැන් අමනුෂ්‍යයා තමන් කතා බහ කරන්නේ නැහැ, දන්නේ නැහැ, දැකලත් නැහැ. එක එක ඒවා ගැන දැන් හිතේ එනවා. ඒක මොකද්ද? මෝහි. ඊට පස්සේ අර අමනුෂ්‍යයා කෙරෙහි අමනුෂ්‍යයත් මෝහින් ඉන්නේ. ඊට පස්සේ දැන් ඔන්න අපි කෙනෙක් ආයෙ බය වෙලා දිගටම පහන තියාගෙන ඉන්නවා. ඔන්න ඔබ මරණ ආසන්න වෙනවා. දැන් අමනුෂ්‍යයට හරි දුකයි. මොකද්ද? දැන් ඔබට දැන් බැඳිලා ඉන්නේ අමනුෂ්‍යයා. දැන් අමනුෂ්‍යයට දුකයි ඔබ මැරිලා කොහේ යයිද? දන්නේ. දැන් ඒ විදියටම පහන් තියාපු ඒ නැකත් නිමිති බලාගෙන හිටපු අය ගිහින් ඉන්නේ භූත ලෝකේ. එතකොට අමනුෂ්‍යයා ඥාතීන්ගේ වෙස් අරගෙන එහෙම නැත්නම් නෑදෑයෙක් කියවනවා ආන් අරය මැරෙන්න යනවා මගේ ළඟට එන්නවර කියලා. එහෙම නැත්නම් කරන්නේ තමන්ගේ මැරිච්ච තමන් ආදරය කරපු ළඟම හිතවත් කෙනෙකුගේ වෙස්ෙන් එනවා. ඇවිල්ලා පෙනී හිටලා කියනවා මගේ ළඟට එන්න. එතකොට අර මරණාසන්න වෙච්ච එක්කෙනා
හිතනවා දැන් මට අරසා තියෙන මෙතන කියලා. එයා ගිහින් උපදිනවා අර අමනුෂ්‍යයාගේ දාසයෙක් වෙලා. ඕක තමයි අද ලංකාවේ මිනිසුන්ගේ ඉරටම. ඕක තියෙන්නේ ලංකාවේ මිනිසුන්ට විතරද? පූජාවක් තියෙනවා. දැන් දකුණු ඉන්දියාවේ නොයෙක් භූතයෝ දැන් තිරුපති. රාගදේශ මොහොත් නැති කෙනෙක්ද රාගදෝෂ මොහොත් තියෙන කෙනෙක්ද? රාගදේශ මොහ නැති ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියා රාගදේශ මොහ තියෙන කෙනෙක් පස්සේ දුවනවා. මේක බොරු නම් බොරු කියන්නේ. දැන් උන් හිතන්න අවස්ථාව. රාගයක් හිතේ යටගත්තොත් දැන් නිකන් හිතන්න ඔබේම දරුවෙක් ඔබේ මව කුසේ ඇති දැඩි කරලා ආදරෙන් හදනවා. මේ දරුවා ඔබට නොකියා වෙන රටකට යනවා යන්න. ඔබට කතා කරන්නේත් නැහැ ඊට පස්සේ. ආන්න කියනවා පිටරටක ගියා කියලා. ඔබ ආණ්ඩා ඉන්නේ නැද්ද? අනේ මං හදපු ළමයා මට කිව්වෙත් නැහැ. මට කතා කළෙත් නැහැ ගියා. අපි කියමු ඕන දරුවෙක් ආදරෙන් හදනවා කියලා ගෑන් ළමයි අවුරුදු 16යි. ඉස්කෝලේ යනවා කියලා ගියා ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ එකපාරට ඇති වෙන්නේ මොකද්ද? තරහක්ද? වේදනාවක්ද? වේදනාවක් කියලා හොයන්න ගන්නවා. අනේ මගේ දරුවට වෙච්ච දේ ඕන ආරංචි වෙනවා පැනලා ගිහිල්ලා. ඊට පස්සේ අම්මලා කොහොම හරි බලන්නේ මේ මගුල කඩලා හරි කමන්නේ ළමයා ආපහු ගන්න. ඊට පස්සේ බැලුවම පවුලට කිසිසේත්ම ගැලපෙන්නේ නැති එකෙක් ගිහිල්ලා. ඊට පස්සේ අම්මලට ආදරේට මොකේද හැරෙන්නේ? තරහට හැරෙනවා මගේ මරණයටවත් එන්න එපා කියලා. වෙනවද නැද්ද? එහෙනම් මතක තියාගන්න රාගයේ තිබෙන තැන ද්වේෂය තියෙනවා. රාග ද්වේෂ දෙක තියෙන තැන මෝහය තියෙනවා. ලෝකේ සියලුම ආගම් භාග්‍යතුන් වහන්සේ ඇර ඒ ධර්මය ඇර සියලුම ආගම් ඒකට අයිති. එතකොට මේ අද ලෝකේ එක එක ආගම් අදහනවා මිනිස්සු. දැන් මේ අරහන් ගුණය විස්තර කරන්න මතක තියාගන්න. ලෝකේ එක එක ආගම් අදහනවා. ඒ අදහන අය ඔක්කොම යන්නේ මරණින් මත්තේ කොහෙට දාස වෙලාද? දැන් සමහර අය ඉන්නවා දේවාල වල අපි කියමු එක එක දිවෙලිට දාගෙන මිනි ඔලු බෙල්ලේ දාගෙන දැකලා නැද්ද එක එක අය? ඉන්නවා යකින්නියෝ. එතකොට මේගොල්ලන්ගෙන් පිට ගන්න නඩුව දිනව ගන්න ළමයා ඉස්කෝලේ විභාග පාස් කරගන්න. එතකොට නඩු හබ වලට රස්සාව හොයාගන්න මේවට ගිහිල්ලා බාරහාර වෙනවා. ඥාති භූතයෝ Tamanගේ ඥාති මැරිච්ච අය ඒ යකින්නිගෙන් වරන් අරන් එතන සේවය කරනවා. යකින්නි කියනවා මට එකෙක් බාර වුණා. ගිහින් උදව් කරපන්. දැන් ඔන්න උදව් කරනවා. උදව් කරාට පස්සේ යකින්නි කියනවා දැන් අපි උදව් කරලා තියෙන්නේ යකින්නිට කරුණා මෛත්‍රී නැහැ. දැන් අපි උදව් කරලා තියෙන ඕකි මැරිච්ච එකම මගේ ළඟට ගනින් කියන. මැරෙනකොටම යකින්නිගේ දාසි වෙලා උපදිනවා. කටින් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. හදවතේ සරණ නැහැ. ඕක තමයි අද බෞද්ධයාගේ ඉරණම. ඇයි හේතුව? නුවණ නැහැ. නුවණ නැති නිසා මෙච්චර නාස්ලන් වැටෙන්නේ නාහයට. ඊළඟට ඔන්න අපි බාරහාර වෙනවා. බාරහාර වෙනකොට අපිගේ මොන නඩුවක් දෙන්නේ නුවණ කරන්න අනිත් පැත්තේ අපි ගත්තොත් ඔබ පැමිණිල්ලට දාලා විත්තියක් කියලා. එතකොට එහෙම නැත්නම් ඔබ විත්තියේ වෙන කෙනෙක් නඩුව දාලා ඒගොල්ලෝ යනවා ඔය গুপ্ত පැත්තෙන් නඩුවට ගුරුකම් කරගෙන. එතකොට ඔබ පෙළඹෙනවා ඒකට විරුද්ධව තමන්ගේ පැත්තෙනුත් මොනවා හරි කරන්න. ශ්‍රීගන්නේ ඔය නෙමෙයිද? දෙපැත්තම අහු වෙනවා. සමහර විට නඩුව දිනි. ඔබ පරාදයි. බාරය ඔප්පු කරගන්න බැරි වුණොත් ඊටත් භයානකයි. අපිට බාරයක් වුණා දැන් ඔප්පු කරේ නැහැ. ඒකට කැපිවෙච්ච භූතයා පස්සෙන් පන්නගෙන එනවා. පන්නගෙන ඇවිල්ලා මරණාසන්න වෙච්ච ගමන් යමන් කියලා ඇදගෙන ගිහිල්ලා එතන දානවා. ඊට පස්සේ දරදිය දෙපංගෝ යකින්නිට අවුරුදු 10 ගාණක් එහෙම තමයි ගොඩක් අයට වෙන්නේ. දෙවියන් අතරට යනවා කියන එක පවා අද සිහිනයක් වගේ එච්චර දුෂ්කරයි. ලේසි නෑ. තවත් එහෙම කර එහෙම රටාවක ජීවත් වෙවි දෙවියන්ට ගරහනවා. අනේ දෙවිලෝ කෝන්නේ අපිට පින් කරගන්න බෑනේ කියනවා. කරලා තියෙන්නේ මොනවද? පින්ද? අනේ වෙනකොට වින හදි හෝනියක්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න අහු වෙනවා. දැන් බලන්න ඔන්න අපි සරණ ගියා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පළවෙනි ගුණය මොකද්ද? අරහං රාගේ නෑ.
අපි වැඳ වැඳා බුදුරජාණන් වහන්සේ ගාව පෙරලෙනවා. උන්වහන්සේ බලන්නේ අපි දිහා. ඒ පින අපිට. ඔන්න බුදුරජාණන් වහන්සේ අතහැරලා යනවා. බුදුරජාණන් වහන්සේ බලන් ඉඳලා එහි මේවර ඇයි සරණ අතහැරිය කියලා අහනවා? නෑ. ශ්‍රාවකයයි ශාස්ත්‍රුන් වහන්සේ දෙන්නම නිදහස්. දෙන්නම නිදහස්. බලන්න මේ අරහන් ගුණේ. භාග්‍යවතුන් වහන්සේ මුලා වෙලාද? නෑ. දැන් අපි ගත්තොත් ඔන්න සේරිල මහා සෑයට අපි පළතුරු පූජා කළා. ඒ බුදුරජාණන් වහන්සේට මේ පූජාව අපි කළේ. දැන් මේ කෙලවරක් නැතුව පළතුරු කඩවල වල දිනපතා කනවා අපි. අර පළතුරු ටික දැක්කාම ඉරිසියාවක් හටගත්තා. මොකටද ඉච්චර පළතුරු? බුදුරජාණන් වහන්සේට. ඉතින් කවුරු කෙරෙහිද ඉරිසියාව හටගත්තේ? භාග්‍යවතුන් වහන්සේගේ ලැබීම කෙරෙහි. භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට ඉරිසියා කළේ ශ්‍රාවකයෝද? ලස්සන චෛත්‍යයක් හදනවා. මොකටද උච්චර විශාල චෛත්‍ය හදන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍ය. කාගේ ලැබීමටදී ගරහන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට. ඉස්සල්ල ඵල දෙන්නේ ඒවා. පස්සේ ඔය කරපු පින් මොනවා හරි ඔය පස්සෙන් ඒ චුට්ටක්. ඒ නිසා ඒ ඊට පස්සේ කියනවා ඔච්චර මොකටද පූජා කළා? ගෙවල් හදලා දුන්නා නම් ඉවරයිනේ. එකපාරට මතක් වෙන්නේ ගෙවල්. එච්චර කරුණාව මේ. අන්නේ ශාපේ වැදිලා තියෙනවා. හොඳට බලන්න හිතලා. එක එක්කෙනා ගරහනවා බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට. ගරහනකොට ඒක ඉස්සල්ලා විපාක දෙනවා. අන්‍යාගමිකෙත් ඉන්නවා ගරහන. ඒ අයට ඉස්සල්ලා විපාක දෙන්නේ ඒක. දෙවියෝ එන්නේ නැහැ බේරන්ට. එන්න බෑ. මම ඔබට කියන්නම් ඒකට උදාහරණයක්. ඔබ අහලා තියෙනවද දාරුචීරිය ගැන? අහලා තියෙනවද? දාරුචීරිය කියන්නේ වෙලෙන්දෙක්. ගී කාලේ. නැව් නැගලා ගියා වෙලඳන් කරන්න. වෙලඳන් කරන්න ගියාම නැව කැඩුනා. මොහොතේ. පීනක නාවා බහරු කච්ච කියන තොටුපළට. බහරු කච්ච කියන තොටුපළට තමයි අද බොම්බාය කියන්නේ. ඒ තොටුපළෙන් ගොඩ බැස්සා. එතකොට මේ වතුරට අහු වෙලා නිසා දැන් මෙයාගේ ඒ කාලේ කලිසම් නැහැනේ සරන්දි. නූල් පොටක් නැහැ. ඊට පස්සේ ගස්වල පතුරු ටිකක් කේම්බෙන් පැල්වල පටලවගෙන පතුරු ටිකක් ගැඳගත්තා. දැන් කණ්ඩම් මොනාරි හොයා ගන්න ඕනේ. දැන් මනු මේ වාජනයක් කරන් ගමට ගියා. ගමේ මිනිස්සු හිතුවා බහරු කච්චේ මිනිස්සු හිතුවා අමුතු කෙනෙක් ඇවිල්ලා වගේ. මිනිස්සු කතා වුණා. ඊට පස්සේ තාපසින්නාන්සේ කෙනෙක් ඇවිල්ලා කෙලස් නෑ. දැන් එයා පතුරු යන්දී කෙලස් නැති කිරීමට අඳින්න දෙන්නේ නැති නිසාද? අඳින්න දෙන්නේ නැති නිසා පතුරු යන්දී කතන්දරේ ගියේ කොහමද? කෙලස් නෑ කියලා. ඒකත් එක්ක මෙයාට හිතුණා මේ ක්‍රමයෙන්ම මම ගිහිල්ලා දැන් යාට ෂොක් එකක් වැදිලා භාවනා කරන්නත් ගත්තා. දැන් හිතත් තැම්පත් වුණා. දැන් මෙයාට හිතුණා මම රහත්. අද නම් මම රහත් කියලා හිතුනම නිවැරදි කරන්න කවුරුත් නැහැ. මම රහත්. ලෝකේ රහතුන් සිටිනවා නම් ඒ රහතුන් අතර කෙනෙක් මං කියලා හිතුණා. එයාගේ පෙර ආත්මේ ගුරුවරයා දෙවියන් අතර ඉන්නවා. පෙනිහිටලා කිව්වා දාරුචීරිය ඔබ රහත් නැහැ. බලන්න ඒ කාලේ දෙවියන්ගෙන්වත් උදව් ලැබුණා. ඔබ රහත් බව දන්නෙත් නැහැ. රහත් වෙන ක්‍රමේ දන්නෙත් නැහැ කිව්වා. එතකොට මෙයා මොකද කළේ? බලන්න මේගොල්ලන්ට තියෙන නුවණ. කලබල වුණේ නැහැ. හදිසි වුණේ නැහැ. ඇහුවා දෙවිය මේ ලෝකේ මම රහත් නැත්තම් රහත් මාර්ගය දන්නෙත් නැත්තම් රහතුන් ඉන්නවාද? ඔන්න බලන්න අහපු ලස්සන ප්‍රශ්නේ. තරහ ගත්තේ නැහෙනි. රහතුන් ඉන්නවාද? ඊට පස්සේ දෙවියා කිව්වා ඔව්. තුන් ලෝකාග්‍ර රහතන් වහන්සේ පහළ වෙලා සවැත් නුවර ජේතවනයේ වැඩ සිටිනවා කිව්වා. මියා මොකද කළේ? දැන් එළි වෙනකන් බලාගෙන ඉන්නවා ඇඟිලි ගණන් කර කර. එළි වුණා. ගත්ත මොන හරි ජීවත් වෙන එක පයින්ම පිටත් වුණා. සවැත් නුවරට. මං හිතන්නේ කිලෝමීටර් 5000ක් විතර. පයින්ම පිටත් වුණා. පයින්ම පිටත් වෙලා කොහොම හරි ඉඳලා පාන්දර වෙද්දී සවැත් නුවරට
දැන් එළියේ වැටලා 7-8 වෙලා 9ක් මම හිතන වෙලාව සවැත් නුවර ජේතවනයි හොයාගෙන දිව්වා. භික්ෂුන් වහන්සේලා එහි මේ සක්මන් කරනවා, සමහර භාවනා කරනවා. අනේ අනේ කවුද මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? මට හම් වෙන්න පුළුවන්ද කීක අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා පින්නපාතේ වැඩියා. උන්වහන්සේ පින්නපාතේ වැඩලා ආපහු වඩනකන් ඉන්න කිව්වා. අනේ මට ඉන්න බෑ මං යනවා හොයාගෙන කියලා සවැත් නුවර නගරයට ගියා. දාරුචිරි. බාහිය දාරුචිරි ගියා. ගිහිල්ලා දැන් නගරයේ භික්ෂුන් වහන්සේලා 100 ගණන් දහස් ගණන් පිරිස ගවන දැන් මේ හොය යනවා. දැක්කා. අපේ බුදුරජාණන් වහන්සේ ශාන්තිරියව්වෙන් පාත්‍රයක් අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වඩිනවා. වඩින ගමන් දැක්කා මේන්න ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ කියලා. දැකලා දුවගෙන ගිහිල්ලා වැන්දා. වැන්දලා කිව්වා වැඳගෙන දන ගහගෙන වැඳගෙන කියනවා අනේ ස්වාමීනි මට ධර්මයේ කියන්න. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය මේ ධර්ම කියන වෙලාව නෙමෙයි. පින්නපාතේ වටිනවනේ. පාස කියන්නම් කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙයිද දන්නේ මට අනතුරක් වෙයිද දන්නේ කියලා. ඒ මොකද හේතුව? එයාට හිත දැන් කියනවා ජීවත් වෙන්න තියෙන කාලේ ඉවරයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් කිව්වත් බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි කිව්වා. ආහිත කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙන්න තියෙනවද දන්නේ මට අනතුරක් වෙන්න තියෙනවද දන්නේ. තුන්වෙනි වතාවේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙටි උන්වහන්සේ බැලුවා මෙයාගේ කොහොමද මෙයාගේ සංසාරයේ මෙයා ආපු පිළිවෙල. බැලුවාම මේ බුද්ධ ශාසනයෙන් රහත් ඵලෙ ලබන්න හොඳට නෝන මෝරපු කෙනෙක්. බොහෝම කෙටියෙන් කිව්වා. බාහිය ඔබ දැක්කනම් යමක් එතනින් ඊට එහා ගෙනියන්න එපා එක කිව්වා. දැක්කොත් දැක්කා විතරයි. ඇහුවොත් ඇහුවා විතරයි. මේ බාහියට ඒක හරියටම හරි ගියා. ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. රස විඳොත් රස විඳ විතරයි. පහස ලැබුවොත් පහස ලැබුණා විතරයි. මනසට හිතුණොත් හිතුණා විතරයි. ඔබ ඒක ග්‍රහණය කරගන්න නැත්නම් ඔබ මෙතන නැහැ. ඔබ මෙතන නැත්නම් ඔබ වෙන තැනකත් නැහැ. ඔබ මෙලවත් නැහැ, පරලොවත් නැහැ. ඔබ නිදහස්. එසැනින් ඇස කියන්නේ අයන්න කියන්නේ මේක, සයන්න කියන්නේ මේක ඒවයි කියන්නේ නෑ. දැන් මේ අකුරු කඩ උගන්නන්නේ වචන කඩ. එතකොට අවබෝධ වුණා. ඊට පස්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් දර පතුරු යදන් ඉන්නවා රහතන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පැවිදි කරන සීක්වා. පැවිදි කරන්න විදියක් නෑ කර්ම විපාකයක් තියෙනවා. කර්ම විපාකයක් කරන්න භාග්‍යවතුන් වහන්සේ දන්නවා. එතකොට කර්ම විපාකයේ මගහරවන්න බුදු කෙනෙකුටවත් බෑ. ඒ කර්ම විපාකේ නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේ ඒහි භික්ඛු භික්ෂුව එන්න කියනවා. 이르දී සිවුරු පිරිකර ලැබෙනවා. මොකොත් නැහැ. බාහිය සිවුරු පිරිකර හොයාගෙන එන්නකෝ කිව්වා. ඔන්න සිවුරු පිරිකර හොයන්න ගියා. රෙදි කෑලි පාරේ වැටලා තියෙනවද කියලා. ඒ කාලේ හරියට රෙදි දානවා පාරේ. ඔය කුණු කුඩවල වල තියෙනවා රෙදි කෑලි. එතකොට මෙන්න ආවේශ වෙලා එනවා එළදෙන වැසියක්. එතන හිටපු වැසිය ඇවිල්ලා ආවේශ වෙලා ඇනගෙන ගියා. එතනම මැරුණා. එතන බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද මේ සිද්ධිය? බුදු ඇසින් දැක්කා. මොකද්ද හේතුව? මේට කලින් ආත්මික මෙයයි තව 5 දෙනෙක් විසඟනක් අරන් යනවා. වෛශ්‍ය ස්ත්‍රියක්. ඊළඟට මේ පිරිස විසඟනව දූෂණය කළා. ආභරණ අරගෙන මරනවා. විසඟන උපදිනවා යක්ෂණියක් වෙලා. වෛශ්‍රවණගෙන් වරන් අරන් එනවා උපනපං ආත්මය මේගොල්ලන්ව මරන්න. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ අන්තිම අවස්ථාවෙත් ඒ කර්ම විපාකේ තියෙන ඉතුරු වෙලා. යකිනි තමයි ගව දෙනට වැහුනේ. වැහිලා තමයි යන්නේ. එහෙමයි පිරිනුවම් පෑවේ. දැන් මේ කර්මයත් එක්ක හොඳට සෙල්ලම් කරනවා. පැවිද්දොයි ගිහියොයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණේ අරහං. අරහං කියන්නේ රාගයක් නැහැ,
ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. මං දවසක් කල්පනා කළා මේ කොච්චර වාසනාවක්ද අපිට. අයි අනිත් ඔක්කොම අහුවෙලානේ. තමන් මෙහින් පිහිට ඉල්ලිල්ල තමන් කොක්ක ගහලා දෙවියන්ට. දෙවිය කොක්ක ගහලා තමන්ට. ඇයි දෙවියව අදහදා හිටපු කෙනා ඒක නවත්තන්නට බයයි. කෝප වෙලා අච්චු දමාවි කියලා. දෙවියා කිපෙනවා අදහිල්ල නැවැත්තුව ගමන්. එතකොට මේ දෙවියා රාග, ද්වේෂ, මෝහ කියන තුනෙන් යුක්තයි. රාග, ද්වේෂ, මෝහ කියන තුනෙන් යුක්ත කෙනෙක් අදහනතුරු එයාට ආරක්ෂාවක් නැහැ. එතකොට අපිට තියෙන ආරක්ෂාව මොකද්ද? අපි බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති ශාස්ත්‍රඥ වහන්සේ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ සරණ යෑම තුළ එතන තියෙන තනිකරම සත්‍යයක්, මායාවක් නැහැ, මෝහයක් නැහැ, මුලාවක් නැහැ, බොරුවක් නැහැ, රැවටීමක් නැහැ. එතන තනිකරම තියෙන්නේ සත්‍යයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නිකලස් උත්තමයෙක් බවට පත් වුණේ බෝධි මූලෙදී. පළවෙනි ගුණේ සත්‍යයක්. එතකොට කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ වීත රාගී බව, වීත දෝෂී බව, වීත මොහි බව මෙනෙහි කර කර හිතින් සතුට විඳිනවා. අනේ මං සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ රාග, ද්වේෂ, මොහ නැහැනේ. එතකොට යා ශාස්ත්‍රඥ වහන්සේගේ සරණ මෙනෙහි කරන කෙනෙක්. අට්ඨක නාගර කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ ගමේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි අපි එක එක රස්සාවල් කරන එක එක විදිහට ජීවත් වෙන අය. අපි එක එක දේවල් හිත ඉන්නවා. අපේ හිත සුව පිණිස අපිට අවවාදයක් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම හිතේ පිහිටව ගන්න. ඔන්න කිව්ව එක. මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම පිහිටව ගන්න කියන්නේ කොහෙද? හිතේ පිහිටව ගන්න කිව්වා. පැහැදීම හිතේ පිහිටියා නම් අන්න අර විදිහට ලෝකේ අනිත් කාගන් එක්ක සසදා බලනවා. ඒක නෝනින් කරන්න ඕන. එතකොට Tamanට ප්‍රීතියක් හට ගන්නවා. අනේ මං සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ රාග, ද්වේෂ, මොහ නැණි. මං සරණ ගියා කියලා උන්වහන්සේ 아무තු සන්තෝෂයක් වෙන්නේ නැහැ. පිරිනොම් පාලා. ආතෑරියොත් මටයි පාඩු. ආතෑරියත් උන්වහන්සේ සන්තෝෂ වෙන්නේ නැහැ. පිරිනොම් පාලා. අපි මහා ශායක් වටේ පෙරලි වෙන්දත් මේ බෝධින් වහන්සේ ළඟ පෙරලි වෙන්දත්. දැන් බෝධින් වහන්සේත් බුදුරජාණන් වහන්සේ වගේමනේ. බුද්ධ බලයෙන් වැඩ සිටින බෝධින් වහන්සේලා. මම මේ කිව්වේ බුද්ධ ගය වජිරාසනේ ළඟ වැඩ හිටිය බෝධින් වහන්සේගේ ශාඛානේ මේ ඔක්කොම. මේ බුද්ධ බලයෙන් වැඩ සිටින්නේ. එතකොට අපි හිත පහදව වෙන්දත් ඒක අපිට මිසක් අපේ වෙන කෙනෙක් එහෙම නැහැ. රාතන් වහන්සේලා කෙනෙක් එහෙමයි. එතකොට බලන්න ඔන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය මොකද්ද? රාගයක් නැති බව, ද්වේෂ නැති බව, මොහ නැති බව. උන්වහන්සේ දහම් දේශුවා. දහම් දේශිය රාගේ පිණිසද, රාගේ දුරු කිරීම පිණිසද? ලෝකෙ වෙන කොහෙද එහෙම දහමක්? උන්වහන්සේ දහම් දේශුවේ ද්වේෂයේ පිණිසද? අරකට ඊර්ෂ්‍යා කරපන් ඒක අපේ ආගමේ නෙමෙයි. අරකකදී මංකොල්ල කාපන් ඒක අපේ ආගමේ නෙමෙයි. එහෙමද දහම් දේශුවේ ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිසද? ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස. උන්වහන්සේ දහම් දේශුවේ මුලාවේ දාන්නද, මෝහය ප්‍රහාණය කරන්නද? එහෙම දහමක් වෙන කොහෙද? ශාස්ත්‍රඥ වහන්සේගේ හැර වෙන කොහෙද එහෙම දහමක්? එහෙනම් ලෝකයේ අනිත් දේවල් එක සංසිඳා බලද්දී අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මෙ මොන තරම් නිර්මල දෙයක්ද? මං කිය එකයි මේ කාලේ භයානක අකුසල් කරන ඒවට වැරදි අර්ථ දීලා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වැරදි. අනිත්‍ය කියන ඕක නෙමෙයි. න ඉච්ඡ අනිච්ච වෙලා තියෙන එකේ මහා අභූත බොරු කියනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ රාග, දේශ, මෝහ නැති ධර්මය මොනතරම් උතුම් ධර්මයක්ද කියලා හිතලා හිතේ පහද ගන්නවා. හිත පිටව ගන්නවා කියන්නේ ඒකයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ ධර්මය අවබෝධ කරලා හැසිරීලා රාග, දේශ, මොහ ප්‍රහාණය කළේ නැද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කස්සප මහ රහතන් වහන්සේ, ලංකාවට වැඩි මිහිඳු මහ රහතන් වහන්සේ, රහත් සංඝ පරපුර
බලාගෙන ඉන්නවද දාන එනකම්? නෑ. උඹලා ඊයේ හොඳට කන්ට දුන්නා අද මොකද කියලා අහනවද? නෑ. ඉස්සර නම් මේ වෙද්දී මාසිකව අපිට මොනවා හරි තෑගි භෝග ගේනවා කෝවද? එහෙම අහනවද? නෑ. විතරාගී සංගරුවනත් විතරාගී විතදෝසී විතමෝ මේ ගැන හිත පිහිටවා ගත්තොත් තියෙන වාසිය මේකයි. ජීවිතේ කරදර කම්කටොළුකට එකෙනෙක් කියනවා මොකද දන්නේ උඹලට කරදර ගිහිල්ලා පොඩ්ඩක් වේලපත් කඩේ බලාගනින්. එතකොට සරණ ගිහින් තියෙන මොකක්ද? වේලපත් කඩේ. කටින් කියන බුද්ධං සරණං ගච්ඡාමි කියලා ප්‍රශ්නයක් වෙච්ච ගමන් හිතේ වැඩ කරන්නේ හතරි රාහු හතේ කේතු නමේ සනි 10 සිකුරු කටින් කියනවා අපි හොඳ බෞද්ධයෝ උපාසක ඡණ්ඩාලයෝ උපාසක සැඩොලියෝ ඒගොල්ලෝ ශ්‍රාවකයෝ වෙන්නේ. දැන් බලන්න හිතලා මම අවංකවම කියන්නේ මේ කාලේ මනාකොට සරණේ පිහිටන්න ලේසිත අමාරුද? දැන් ඇත්ත කියන්න අමාරුවෙන් හරි මේක කරගන්න. ප්‍රශ්නයක් වෙනකට මතක් වෙන්න ඕනේ මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා. පෙර ආත්මේ කර්ම විපාක අපිට එන්න බෑද මේ ආත්මේ? අපි හදන්නේ එනේන එක ඔක්කොම සුද්ධ කරලා බේරෙන්නනේ. බාහිදාරු තීරිටත් බැරුව ගියානේ. නේද? ඉතින් ඒ නිසා අපිට සියලුම ප්‍රශ්න මේ ජීවිතේ විසඳන්න බෑ. ඔක්කොම විසඳන්න පුළුවන් කියනනම් බොරුවක්. ලෝකේ කාටවත් බෑ. හැබැයි එකක් විසඳගත හැකියි. සතර අපායන් එකක් මලකින්ද. ඒක අපිට උවමනාම එකක්ද නැද්ද? දැන් බලන්නකෝ අර අම්මා 40 අවුරුද්දක් සිල් ගත්තා. නමුත් ධර්මයේ පැත්ත හරියට කල්පනා නොකරපු නිසා ධර්මයේ හරි විදිහට පිටවාගෙන කටයුතු නොකරපු නිසා බලන්න කර්මයේ කරගෙච්ච හැටි නේද? ඒ නිසා මේ බොරුවට දැන් මම නම් සතර අපායෙන් මිදෙනවා මම මෙහෙමයි කිය තමන් ගැන කයිවාරු ගහන එක කිසිම තේරුමක් නැහැ. මේක කයිවාරු වලින් විසඳන්න බෑ. මේක කර්ම න්‍යාය වැඩ කරන්නේ අනාත්මයි. කර්ම න්‍යාය අනාත්මයි. අනාත්මයි කියන්නේ ඈ අනාත්ම කියන වචනේ තේරුම තමයි තමන්ගේ නියෝගයට තමන්ගේ පාලනයට තමන්ට ඕන හැටියට වෙන්නේ නැහැ. තමන්ට ඕන හැටියට වෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් මේ S2 තමන්ට ඕන හැටියට තියාගන්න බෑ. කන් දෙක නාසය මේ එකක්වත් බෑ. මරණින් මත්තේ උපතට යන්නේ තනි කරම කර්මානුරූපව. ඒ නිසා මොකක් හරි වාසනාවකට අපි දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ මේ එක අරහං ගුණය මෙනෙහි කරලා හිත පාදව ගන්න. බොරු ආදවලට යන්න එපා. බුදුරජාණන් වහන්සේ මෙහෙන් ඉපදිලා තියෙන්නේ කි ඒව ඔක්කොම ඇති මාන්නෙට. මාන්නේ ප්‍රහාණය කරන ධර්මයක් තියෙන. ඊළඟට මේ මම එක කිව්වම හිතින් අහිංසක වෙන්න වැඩි ලීසි. නිහතමානී වෙන්න වැඩි ලීසි. කල්පනාවෙන් අහන්න වැඩි ලීසි. ඉවසන්ට වැඩි ලීසි. උඩඟු වෙච්ච ගමන් ඉවරයි. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අනිත් ගුණත් අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී අනිත් ගුණත් ඒ ගුණේ මෙනෙහි කරලා අනේ මම මේ ගුණයෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේවයි මම සරණ ගියේ කියලා හිතෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එතකොට ටික ටික මේ හිත වංක බවින් මිදෙනවා. හිත වංචනිකද ඍජුද? වංචනිකයි. මේ වංචනික නිසා හිත එක එක වෙස් ගන්නවා. ඒ නිසා මේ හිත ඍජු කරගන්න උදව් වෙනවා. මේ එක එක ගුණේ මෙනෙහි කර අනේ මම මේ ගුණයන්ගෙන් යුතු දැන් ওই රාග දේශ මොහ නැහැ කියන කාරණේ හිතනකට හිතට හරි සතුටක් එනවා. අනේ මං සරණ ගියානේ රාග දේශ මොහ නැති ශාස්ත්‍රුන් වහන්සේ නමක්. සම්බුඥාණින් ධර්මය අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධ. එතකොට දැන් බුද්ධ කාලේ හිටියා එක එක මිනිස්සු හිස් අය ඔය ශාස්ත්‍ර කියලා කියන්නේ හිස් මිනිස්සු. එයාලා කිව්වා ඒගොල්ලෝ සම්බුද්ධයි කියලා. ඊට මහා කච්චාන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ කෙලෙස් සහිත පුද්ගලයෝ
තමත් සම්බුඥාණයෙන් අවබෝධ කරා කියා තමා සම්බුද්ධයි කියා මේ මොනවද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා කච්චාන අවිද්‍යාව කිව්වා. මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යා ධාතුව හරි විශාලයි කිව්වා. ඉතින් ඒ අය පස්සෙත් මිනිස්සු ගියේ නැද්ද? අද ලක්ෂ ගාණක් යන ඉන්දියාවේ නිකණ්ඨනාථ පුත්‍රගේ පස්සේ. නිකණ්ඨනාථ පුත්‍රත් මෙහෙ දන්නේ උපන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙ ඉපදිලා නිකණ්ඨනාථ පුත්‍රේ හිින්න බෑනේ. නේද? සංජය බේලට්ටි පුතත් මෙහෙ ඔය කොහේ හරි වෙන්න ඇති. එතකොට ඒ ගුණ දැන් භාග්‍යතුන් වහන්සේ ස්වයම්පු ඥාණයෙන් අවබෝධ කළා. ඒ වගේම අවබෝධ කරපු දේත් එක්ක උන්වහන්සේ ජීවත් වුණා. දැන් අපි සාමාන්‍යයෙන් ගමු සාමාන්‍ය මිනිස්සු අපි කියනවා අරයා දොස්තර කෙනෙක්. ගෙදරට දොස්තරද? නෑ. ආර්යා ඉංජිනේරුවා. PhD කාර්යයක් කරන ගෙදරටත් PhDද? නෝනා කියන මේ පොල් ටික ගහලා දෙන්න. එතකොට යා පොල් ගන්න නැද්ද? පොල් ගන්න ඕනේ. අන්නල්ලා මෙයා අඬනවා වඩා ගනින් කියනවා. බෑ මම PhD. පුළුවන්ද? බෑ. ඒව රසාවල් වලට තියෙන යුවා. මේ ධර්මයෙන් එතකොට ඒ නිසා මේ ධර්මයේ ආර්යා උගත් කෙනෙක් කියා පැහැදිලා. පැහැදීම උගත්කම අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙන්න ඕනේ පැහැදීම උගත්කම අතර නෙමෙයි. පැහැදීමයි මොකක් අතරද? යෝනිසෝ මානසිකාරයයි අතර. යෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණින් විමසීමයි අතර උගත්කම අදාළ නැහැ. එතකොට මං කිය එක රාග දේශ මොහ නැතිකම ශාස්ත්‍රුණාංශයේ හිතන්න පටන් ගත්තට පස්සේ අනිත් ඉතුරුව හිතන්න පුළුවන්. මම ඒකට උදව් වෙන්නයි උදව් ලබා දෙන්නයි මේ ත්‍රිපිටකයේ තේරෙන භාෂාවෙන් පරිවර්තනය කළේ. ජාතක ගැන ඔන්න ඔබට මං කතන්දරයක් මතක් වුණා. චේතිය ජාතකය කියලා. ඒ කාලේ මිනිසුන්ට බොරු අහන්න ලැබුණේ නැහැ. මහා බෝධිසත්වය උපන්නා ඒ චේතිය කියන්නේ රජුරෝ. ඒ රජුරුවන්ගේ පිය රජුරෝ කාලේ මහා බෝධිසත්වයෝ උපන්න පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා. එතකොට මහා බෝධිසත්වයෝ පුරෝහිත බ්‍රාහ්මණයා. මට මතක නිකන් අජිත් වගේ නම මතක. එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි ඉන්නවා. මහා රජුරුවන්ගේ පුතයි පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි එක ඉස්කෝලේ ඉගෙන ගත්තා. එතකොට යාළුවෝ කවුරුද යාළුවෝ? රජුරුවන්ගේ පුතයි පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි. එතකොට ඒ රජුරුවන්ගේ පුතා කිව්වා මට රජකම හම්බුණාම මම ඔයාට පුරෝහිතකම දෙන්නම් කිව්වා. දැන් යාළුවෝ කතා වුණා. දැන් රජුරුවෝ ඒ කියන්නේ මහරජුරුවෝ මැරුණා. පුතාට රජකම ලැබුණා. යාළුවාට තාම මොකුත් දෙන්න හම්බුන්නේ නැහැ. යාළුවා කියන්නේ කාගේ කවුද? පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි. පුරෝහිත බ්‍රාහ්මණයා කවුද? බෝධිසත්වයෝ. එතකොට දැන් පුරෝහිත බ්‍රාහ්මණයා වැඩිමල්ද බාලද? වැඩිමල්. එයා අයියා. අනිත් එක්කෙනා මල්ලි. මල්ලිගේ නම කෝර කම්බල කියලා. ඊට පස්සේ පුරෝහිත බ්‍රාහ්මණයා කල්පනා කළා මං දැන් වයසයි. මම යනවා තාපසෙක් වෙන්න. පුරෝහිත බ්‍රාහ්මණයට පුතෙක් ඉන්නවා. රජුරවන්ට කිව්වා රජතුමනි දැන් රජුරු තමයි පුතා රජු වෙලා. රජතුමනි මම තාපසෙක් වෙන්න මම ගිහි ජීවිතය අත්හරිනවා. මගේ පුරෝහිත පදවිය මම මගේ පුත්‍රයාට දෙන්නම්. පුත්‍රයාට මේ පුත්‍රයාට උගත්කම තියනවා කිව්වා. හොඳයි කිව්වා. ඊට පස්සේ දැන් පුරෝහිත උනේ කවුද? අර අජිත පුරෝහිතගේ පුත්‍රයා. මල්ලි නෙමෙයි. පුත්‍රයාට දුන්නේ. එතකොට මල්ලිට ජොබ් එක හම්බුණාද? නැහැ. මල්ලි වෛර බැඳගත්තා. අයියා ගැන මට දුන්නේ නැතුව එයයිගේ පුතාට දුන්නා. දැන් රජුරු දවසක් උඩුමහලේ ඔය තේ බිබී ඉන්න වෙලාවේ යාළුවා ගියා. කවුද? පුරෝහිතගේ මල්ලි. කියලා කතා කරමින් කිව්වා දැන් මොකද ඔයා පුරෝහිතකම කරන්නේ නැද්ද කියලා ඇහුවා. අනේ මං කොහේ කරන්නද අපේ අයියා එයාගේ පුතාට දීලා ඔන්න ගියා මහාන වෙන්න. ඉතින් ඔයා මහාන වෙන්න ගියා නම් දැන් ඔයාට පුළුවන් මේක ගන්න. එහෙම ගන්න බෑ මේක පරම්පරාවෙන් එන්නේ වැඩිමහලු එක්කිනා තමයි තීරණය ගන්න කිව්වා. අයියා නැති වැඩිමහල් අයියානේ තීරණය ගන්න. එහෙම කොහොමද කරන්නේ? මං ඔයාව වැඩිමහල් කරලා අයියා බාල කරන්නම්කෝ කිව්වා. ඔයාව වැඩිමහල් කරලා අයියාව බාල කරන්නම් කිව්වා. එතකොට කෝර කම්බල මල්ලි කියනවා
අපේ රජතුමනි ඕක නම් කරන්න බෑ. අපේ අයියා විද්‍යාධරයා. මහා බල සම්පන්නයි. ඔයා ඕක කරන්න කිව්වොත් දැන් බලන්න කිව්වා ඔබතුමා දැන් ආකාශෙ හිටගෙන ඉන්නවා. එයා ඔබතුමාව නිකම්ම බිම දායි. දැන් බලන්න ඔබතුමාගේ ආරක්ෂාවට කඩු අරගෙන දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. මේගොල්ලන්ව නොපෙනියන්ට සලස්සයි. දැන් බලන්න ඔබතුමාගේ ඇඟින් සද්දොන් සුවඳ විහිදෙනවා. ගඳ ගස්සයි. ඔබතුමා කතා කරනකොට මහනෙල් මල් සුවඳ විහිදෙනවා. ඔබතුමාගේ කටින් ගඳ ඉඳ සලස්සයි. පොළොවෙත් ගිල්ලවන්න බැරි නෑ කිව්වා. ඒව කොහෙද කරන්නේ මම කරන්නම්කෝ කිව්වා. දැන් ඔන්න රජුරෝ තීරණය කළේ මොකද්ද? අයියා මල්ලි කරන්ට මල්ලිව අයියා කරන්ට. මිනිස්සුන්ට දැන් මේ කතාව පැතිරුණා. මිනිස්සු කිව්වා යකුඩු මෙන්න හරි අద్భుත දෙයක් වෙන්න යනවා. අපේ රජුරෝ මුසාවාද කියලා જાතියකින් වැඩිමලහ බාලයා කරනවලු. බාලයා වැඩිමල් කරනවලු. මිනිස්සු කතා කරන මොනවද මේ මුසාවාද කියන්නේ? ඒ කියන්නේ ඒ කාලේ ලෝකෙ බොරු නෑ. මුල් යුගයේ. ඊට පස්සේ දැන් අර පුත්‍රයා ඉන්නේ පුරোহিত වෙච්ච එකනා. එයාට ආරංචි වෙලා යාගයා කෙලීම පැවිදි වෙච්ච තාපසයා හම්බෙන්නේ. ගිහිල්ලා කිව්වා අනේ පියාණනි හරි වැඩේ වෙන්න යන්නේ. රජුරෝ මේ ඔබ වහන්සේගේ වැඩිමල්කම නැති කළා බාලයා කරලා මේ පොඩි බාප්පට මේ පුරোহিতකම අරන් දෙන්න යන්නේ කිව්වා. ඒවා කොහෙද කරන්නේ මම බලා ගන්නම් විදාට මටත් කියපන් දවස කිව්වා. හරියටම සතියකින් වැඩේ කරනවා කිව්වා. ඔන්න සතිය උදා වුණා. රාජාංගනේ සූගාන දැන් සින්නක. දැන් මොකද්ද මේ බලන්ට ඇවිල්ලා තියෙන්නේ? රජ්ජුරුව බොරු කියනවා බලන්ට. එතකොට රජ්ජුරුව බොරු කියනවා බලන්ට. හොගාල සෙනග දැන් රජ්ජුරුව හොඳට සැරසිලා ලස්සන්ට ආභරණ වලින් සැරසිලා දැන් ඇවිල්ලා ආකාශයේ ඉන්නවා හිටගෙන. දැන් කොහෙද ඉන්නේ හිටගෙන? අහසේ. දැන් දෙවිවරු 4 දිනක් ඉන්නවා ගාඩ් එකට කඩුව අරගෙන. සුවඳ විහිදේ. බෝධිසත්වය තහසින් ආවා. ඇවිල්ලා ආකාශෙම පත්කඩේ එලලා වාඩි වුණා. වාඩි වෙලා රජුරුවන්ගෙන් ඇහුවා රජතුමනි ඔබතුමා මුසාවාද කියන හදනවා කියලා ආරංචි. ඔව් මං එහෙම එකක් තීරණය කළා කියලා. ඔබතුමා මේ වැඩිමල් කිනාව බාලයා කරලා බාලයා වැඩිමල් කරන්න හදනවා කියලා. ඔව් මං එහෙම කරනවා. රජතුමනි ඔක කරන්න එපා. ආකාශයෙන් වැටි. ඔය දෙවිවරු නොපෙනී යයි. ශරීරේ ගඳ ගහයි කිව්වා. රජ්ජුරු කොහොම මාන්නේනේ. බලේ එනකට බලෙත් එක්ක එන එකක් නේ. මොකද්ද? මාන්නේ. එතකොට කිව්වා නෑ මම් ප්‍රකාශයටපත් කරනවා මේ අජිත බ්‍රාහ්මණයා මල්ලි මේ කෝරකම්බල කියන අර මල්ලි. එයා වැඩිමලා එයා අයියා කිව්වා. කිව්වා විතරයි අහසේ ඉඳ බැරුණා සුටුස් ගාලා බිම හිටගත්තා. දෙවිවරු 4 දෙනා නොපෙනී ගියා. කුණු විතර බින්ද වගේ ඇඟෙන් ගඳ ගහන්න පටන් ගත්තා. කටෙන් ගඳ ගහන්න පටන් ගත්තා. එතකොට රජ්ජුරුව හිතුවා අයියා අරයා කිව්වනේ අත්තා අයියා බල සම්පන්නයි තාපසින්නාංශේ කරාවි කියලා. රජිතුර මේ අයියාගේ ට්‍රික් එකක් කියලා. කර්ම විපාක ගැන දන්නේ. ඊට පස්සේ තාපසින්නාංශ බෝධිසත්වය කිව්වා රජතුමනි ඔය නැති වෙච්ච දේවල් ආයි ලබා ගන්න පුළුවන්. සත්‍ය කියන්න. සත්‍ය මං දන්නවනේ. සත්‍ය කියන්න කිව්වා. කෙනෙකුට දැන් රජ්ජුරුව පල්ලෙකට දැන් පල්ලෙකට ආයෙත් කිව්වා නෑ මම නැවතත් ප්‍රකාශ කරනවා. ඔහේ මල්ලි මෙයයි අයියා කිව්වා. කෙනෙකුටම කකුල් දෙක වල්ලු කරගාවින් ගිලුණා පොළොවේ. බලන්න රජතුමනි වෙච්ච දේ දැන් බෝධිසත්වය කියනවා. පොඩ්ඩක් කල්පනා කරලා මේ කියන කාරණේ ගැන දෙපාරක් හිතන්න. හිතලා සත්‍ය දැනගෙන තව කෙනෙක් අහන්නේ. එයාට බොරු කියන්න එපා. සත්‍ය කියන්න නිවැරදි වෙන්න පුළුවන් ආයෙ ලැබෙයි මේවා කිව්වා. කෙනෙකුට කිව්වා නෑ මම කියනවා ඔහේ මල්ලි. දැන් මේ මල්ලි කියලා කියන කාටද? අයියට. ඔහේ මල්ලි මේ අයියා කියලා මල්ලයා පෙන්නනවා. ඊට පස්සේ ඒක කියනකොටම ධනිස ගාවට ගිලුණා. ඊට පස්සේ කිව්වා බෝධිසත්වයෝ රජතුමනි සිහියෙන් කතා කරන්න. බොරු කියන්න එපා. සිහියෙන් කතා කරන්න. නිවැරදි වුණොත් ආයි මං ඒ ඔක්කොම ආයි ලැබෙනවා ඔබට. දැන්වත් නිවැරදි වෙන්න කිව්වා. කියලා කිව්වා රජතුමනි බොරු කීමේ විපාක මේකයි. මනුෂ්‍ය ආත්මයට ආවට පස්සේ දරුපල නැහැ.
ඒ ජාතකයේ තියෙනවා. දරුපල නැහැ. උපන්නොත් උපදින්නේ කෙල්ලෝ විතරයි කොල්ලෝ නැහැ. ඊළඟට කිව්වා යම් දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ දෙමව්පියන්ව දාලා යනවා. දෙමව්පියෝ අසරණ වෙනවා. ඒ කිව්වට පස්සේ කිව්වා රජුරු අහංකාරනේ නෑ. ඔබ මල්ලි මේ අයියා කිව්වා. කේනකටම පපුව ගාවට ගිලුණා. විල්ලාම කිව්වා රජතුමනි බොරු කියන්න එපා. බොරු කියපු ගමන් දිව දෙකට බෙදෙනවා. දිව දෙකට බෙදිලා සර්ප ආත්මෙට ඊළඟ ආත්මය යනවා කිව්වා. රජුරු කිව්වා නෑ. ඔහේ මල්ලි. මේ ඉන්නේ අයියා කියලා මල්ලි උපින්නවා. පපුව ගාවට උරිස්ස ගාවට ගිලුණා. රජතුමනි මාළු වෙලා උපදී දිව නැති මාළුන්ට දිව නැහැ. දිව නැති මාළු වෙලා උපදී බොරු කියන්න එපා කිව්වා. සිහිය උපදවා ගන්නට කිව්වා කියන කාරණේ ගැන කියනකටම මෙයා කිව්වා නෑ ඔයා මල්ලි. මේ ඉන්නේ අයියා කිව්වා. කියනකටම ගිනි දැල් මතුවලා යටට ගියා. මිනිස්සු ඔක්කොම බය වුණා. රජුරවන්ට හිටියා පුතාලා 5 දෙනෙක්. පොඩි උන් 5 දෙනා ඇවිල්ලා අනේ අපිට සමාව දෙන්න මේ වෙච්ච දේ මේ විනාශයක් වුණා කියලා මුළු නගරෙම කම්පා වුණා. ඊට පස්සේ උක කරන්න දෙයක් නෑ දරුවනි. උඹලාටත් මේ නගරේ නම සොත්තිවති. උඹලාටත් මේ සොත්තිවති නගරේ ඉන්න කැප නෑ දැන් කිව්වා. කියලා එක එක දිශාවලට 5 දෙනා පිටත් කළා. වැඩිමලා බාලයා කළා බාලයා වැඩිමා කරපු එකට එච්චර විපාක නම් බුදුන් පහළ වෙච්ච භූමියට ගාරහනකොට කොහොම වෙයිද? දැන් හිතාගන්න මේකේ භයානකකම. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච තැන සුළුපටු තැනක් නෙමෙයි. මම ඉන්දියාවට යන්න පටන් අරන් අවුරුදු 20කට වැඩි. සුළුපටු තැනක් නෙමෙයි බුද්ධ ගයාව කියන්නේ. එතන බුදුරජාණන් වහන්සේ වාඩි වුණා වෙසක් පොයේ දවසේ. එතනින් උන්වහන්සේව නැගිට්ටවන්ට සේනා සහිත මාරයාව. අන්න ඒගොල්ලෝ තමයි දැන් වැහිලා ඉන්නේ අර කට්ටියට. මාරයාව. ඇවිල්ලා කිව්වා ඒ සිද්ධාර්ථ මෙතනින් නැගිටලා ඵලයන් මෙතන ආයිති නෑ කිව්වා. දැන් කවුරුත් නෑ උදව් කරන්නට. දෙවියෙ බඹෙක් අහලක නෑ. ඒක ධර්මතාවය. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඇහුවා මාරය මෙතන ඔහේ අයිතිවාසිකම් කියන්න සාක්ෂි මොනවද කියලා ඇහුවා. ඇයි මේ ඉන්නේ කියප ගමන් මුළු මාර සේනාවම කිව්වා අපි සාක්ෂි මෙතන අයිති මොන්නේ හෙට කිව්වා. එතකොට මාරය ඇහුවා සිද්ධාර්ථ ඔය බෝසෙවනේ ඉන්ට උරුමකම් කියන්න සාක්ෂි මොනවද කියලා ඇහුවා. පුද්ගලික නෑ දැන්. ඒ දැන් ගල් වරුසායවලා ආයුධ වරුසායවලා වැලි වරුසායවලා මේ කුණාටු වරුසායවලා මා එකකින්වත් දැන් නැගිටවන්න බෑ. ඒ අන්තිම තුරුම්පුවේ ගැහුවේ. අපේ බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ. උන්වහන්සේ දකුණු අත අරගෙන පොළොවට ස්පර්ශ කළා. පොළවෙන් ඇව්වේ ඒ මිහිකත සාරාංශක කල්පලක්ෂයක් පොනුල්ලේ මං පාරමී ධර්ම පුරාගෙන යම් අවස්ථාවලදී නුඹ කම්පා වෙලා පොළොව සොලවා ගියා නේද කියලා ඇහුවා. නුඹ දන්නවා නේද කියලා මම මෙතනට ආගමන. එතකොට පින්වත්නි මහා සාගරයේ රළගෙඩි වගේ පොළොව නටන්න ගත්තා. ඒක මෙහෙ නෙමෙයි තියෙන්නේ දඹදිව ඉන්දියාවේ. පොළොව නටන්න ගත්තා. පොළොව නටනකොට අර හස්ති රාජා පිට මාරයා හිටියේ. හස්ති රාජා වැටුණා. වැටෙනකොට මාරයා වැටුණා. පෙරදුනා. ඔක්කොම ගියා පලා ගියා. ඒ භූමියට ගරහනෝ නම් එතන බුදුන් උපන්නේ නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනේ නැහැ කියලා. මරණාසන්න වෙනකොට යම පළු ඇවිල්ලා ඇදගෙන යයි. හා දැන් වර කියලා. අනුමෝදන් වෙන්න එපා. ඒක මාරා වේසි. එනිසා හොඳට මේවා තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ වෙසක් පොයේ දවසේ අපේ භාග්‍යවතුන් වහන්සේ ජයගත්තී. ඒ භූමිය විතරයි එතන දොරොත්තු දෙන්නේ. ලෝකේ වෙන භූමියක් නැහැ. ඉතින් ඒ නිසා හිත පහදවා ගන්නට මම කියවන හිත පහදවා ගන්න විදිහ දැන් මේ කියපු කාරණාවල් හොඳට නුවණින් විමසන්න. මේක ඇත්ත. වචනකින් රවට්ටන්න අපිට අවශ්‍ය නැහැ. මොනවා ගන්නද? අහිංසක මනුස්සයන්ව රවට්ටලා. ඕගොල්ලෝ කොච්චර අහිංසකද? ඕගොල්ලන්ව රවට්ටලා මොනවා ගන්නද? ඕගොල්ලෝ රවට්ටලා බොරු කළා දැන් මම රහත් මට මොනවාද මේ පටිසම්පදා පහළලා මම ඒකෙන් කියන්නේ කියලා මුලා කරොත් ඒ මුලා කිරල කොච්චර භයානකද? ඒක මාරාවේශයක මිසක් මිනිස්සුෙකුට නම් ඒක හිතන්න පෙළඹෙනවා කියන්නේම මුලාවක්.
ඉතින් ඒ නිසා ඒවට අහු වෙන්න එපා. හොඳට තේරුම් අරගෙන අහිංසකව අර මාන්න තුنين ප්‍රහාරයටපත් නොවි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සීකර කර දැන් අරක මතක තියාගෙන හිතන්න. අපි සරණ ගිහපු ශාස්ත්‍රුන් වහන්සේට රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මෝහෙත් නැහැ. එහෙනම් ඒකේ ආනිසංශ වැඩි ඒකයි. ඒ සරණ මෙනෙහි කර කර ඉන්නකොට ඒකෙන්ම බුද්ධ දේශනාවේ තියෙනවා යම් කිසි කෙනෙකුට සද්ධා මාත්‍රයක් ඕක තිබුණොත් සබ්බේතේ සග්ගපරායන ඒ සියලු දෙනාම සුගතියි. වරදින්නේ දෙවියන් අතරට යනවා. ඒක වළක්වන්න තමයි ඔය යන්නේ ඔය මාරාවේශي. සුගතිය උපදින්නේ වළක්වන්න. ඒ නිසා ඒකට අහු නොවි මේ පිරිස හොඳට බුදුරජාන් වහන්සේගේ සරණී පීඨන්ට දුර්ලභ එකක්. වීත රාගී, වීත දෝෂී, වීත මෝහි ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වගේම වීත රාග ද්වේෂ මෝහ දුරු කරන ධම. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය, සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මේ පණපිටින් රහතන් වහන්සේලා හොයන්න යන්න එපා. එතන මේ අවුල වෙන්නේ. මගපල්ලාභින් හොයන්න පණපිටින් රහතුන් හොයන්න යන්න එපා. ඕගොල්ලන්ව අල්ලේ තියලා නටවයි. ඒව හොයන්න යන්න එපා. මම හොයන්න ගිහිල්ලා අමාරු වැටිච්ච කෙනෙක් කී කාලේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට හිතින් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංඝරත්න සරණ යන්න. දැන් කවුරුත් හිතෙන් එහෙම කියලා මං කිව්වහම හොඳට කියලා සරණ යන්න. කවුරුත් කියන්නේ ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම විතරාගී වූසේක විත දෝෂී වූසේක විත මෝහී වූසේක ඒ රාග දේශ මෝහ නැති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. රාග දේශ මෝහ නැති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි. අපගේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මෝහ ප්‍රහාණය කිරීම පිණිස දේශනා කොට වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට ප්‍රගුණ කිරීමෙන් රාග දේශ මෝහ ප්‍රහාණය කළ ආර්ය මහා සංඝරත්නය මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි.
සාදු සාදු සාදු. අමාදම්විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව